ඩයෝඩ් කැරක්ටරිස්ටික් කර්ව් යටතේ අපි අඳිනවා ඩයෝඩ් වල DC load line කියලා එකක්. හිතන්න මෙන්න මේ විදිහට සර්කිට් එකක් තියෙනවා. මේ සර්කිට් එකේ VS කියලා වෝල්ටේජ් සෝස් එකක් තියෙනවා. එතකොට මේ VS වෝල්ටේජ් සෝස් එක හිතන්න 0.1 වෝල්ට් නම් මෙතන වෝල්ටේජ් බැරි එකක් තියෙනවා. එතකොට මේක හරහා මෙතන ජෙනරේට් වෙන වෝල්ටේජ් අන්තරය 0.1යි. හැබැයි මෙයාගේ වෝල්ටේජ් බැරි එක 0.7ක් තියෙනවා. ඒ හින්දා මෙයාගේ VS කියන අගය 0.7ට වඩා වැඩි වෙන්න ගත්තොත් අපි හිතමු මේක මෙතන වෝල්ටේජ් එක වෝල්ටේජ් 1යි කියලා. මෙයා හරහා කරන්ට් එකක් යන්න ගන්නවා. මෙයා 0.7යි නම් එතනදී කරන්ට් එක යන්න පටන් ගන්න අවස්ථාව. සාමාන්‍යයෙන් ඩයෝඩ් වල අපි හිතනවා මේ ඩයෝඩ් එක අයිඩියල් ඩයෝඩ් එකක් කියලා. කියන්නේ එහෙම කිව්වොත් මේ ඩයෝඩ් එකක් අඳින්න පුළුවන් මේ විදිහට. මෙතන වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් තියෙනවා. මෙතන ඉන්ටර්නල් රෙසිස්ටර් එකක් තියෙනවා මේ ඩයෝඩ් එකට. හිතන්න මේ පොයින්ට් A and B කියලා. මෙතනත් A and B ට සමානයි. මෙතන VT කියලා කියනවා. මෙතන වැලියු එකක් දෙනවා VT කියලා. ඒක පස්සේ කියන්න. මෙතන RD කියලා රෙසිස්ටර් එකකුත් තියෙනවා. එතකොට මේ අඳින්නේ වෝල්ටේජ් සෝස් එක VS එක. එතකොට A වලින් නම් B වලට තමයි VD කියන්නේ. එහෙනම් VD සමානයි VT ධන අපි දුවත් මේ කරන්ට් එක I කියලා IRD. මෙතන I කරන්ට් එකක් යන්න පටන් ගන්නෙ මෙතන වෝල්ටේජ් එක මේ වෝල්ටේජ් ඩිෆරන්ස් එක 0.4ට වඩා වැඩි වුණොත් ඒ කියන්නේ සෝස් වෝල්ටේජ් එකේ 0.4ට වඩා වැඩි වුණොත් සාමාන්‍යයෙන් ඩයෝඩ් එකක් අයිඩියල් ඩයෝඩ් එකක් කියනවා මේ වගේ කන්ඩිෂන් එකක් සැපුරොත් ඒ කියන්නේ එයාගේ ඉන්ටර්නල් රෙසිස්ටර් එක කොන්ස්ටන්ට් නම් අපි කියනවා එයාට මෙයා අයිඩියල් ඩයෝඩ් එකක් කියලා. එහෙම වුණාම දැන් මෙතන බලන්න මේ අඳිලා තියෙන ඩයෝඩ් කැරක්ටරිස්ටික් කර්ව් එකේ ඩයෝඩ් එක කරා යන කරන්ට් එකයි ඩයෝඩ් එක කරා වෝල්ටේජ් එක මෙතන VD තමයි එන්නේ. අයිඩියල් ඩයෝඩ් එකකට නම් මෙතන හොඳට පේනවා ඇති VD සමානයි මෙතන මම I කියන එක නවුත් කරගත්තොත් I සමානයි 1 බෙදීම RD VD ඍණ VT බෙදීම RD මේක y සමානයි mx ඍණ 100 ආකාර ප්‍රස්ථාරයක්. ඒක තමයි මේ පල්ලෙහා ඉඳලා තියෙන්නේ. මෙතන මෙන්න 0.7 කියන පොයින්ට් එක. ඉතින් කොහොම යන කර්ව් එක. හැබැයි මේ ඩයෝඩ් එක අයිඩියල් ඩයෝඩ් එකක් නෙමෙයි නම් තියෙන්නේ ඒ වගේ ඩයෝඩ් තමයි. එතකොට පොඩ්ඩක් මෙන්න VT කියන පොයින්ට් එක මේ පොඩ්ඩක් උඩ පොයින්ට් එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට VT කියන තැනටත් පොඩ්ඩක් පල්ලෙහායින් චූටි කරන්ට් යන්න ගන්නවා. හැබැයි අයිඩියල් ඩයෝඩ් එක නම් බිඳුවේ ඉඳන් 0.7 වෙනකම් කරන්ට් එකක් යන්න ගන්නේ නැහැ. මේක පාස්වර්ඩ් ප්‍රශ්නයක අහලා තිබ්බා. ඒකත් පස්සේ කියනවා නිකන් දැනට මතක තියාගන්න අයිඩියල් ඩයෝඩ් එක නම් මෙයාගේ 0.7ක් තමයි VT අපිට ගන්න දෙනවා. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි මේ වගේ කර්ව් එකක් නෙමෙයි අයිඩියල් ඩයෝඩ් එක නම් එන්නේ. අයිඩියල් නැති වුණොත් තමයි කර්ව් එකක් එන්නේ. අයිඩියල් ඩයෝඩ් එක නම් මේ වගේ කෙලින් ඉරක් යනවා. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය 1 බෙදීම RD කියන එක නා කොන්ස්ටන්ට් ඉන්නවා. ඒතර ඕක තමයි අපි මෙතන අඳින පළවෙනි කර්ව් එක. දෙවෙනි ප්‍රස්ථාරය තමයි ඒකට ඕනේ මේ වෝල්ටේජ් සෝස් එකත් එක්ක අපි ඒකට VS කියන එක සමානයි මෙතනින් යන කරන්ට් එකයි කිව්වොත් මේ සර්කිට් දෙකම සමානයි. මෙතන තියෙන VS සමානයි මෙතන ඩයෝඩ් එක හරහා VD ඊට පස්සේ අපි හිතුවොත් මෙයා හරහා රෙසිස්ටර් එකක් තියෙනවා. ඒ රෙසිස්ටර් එක මට අඳින්න බැරි නම් මෙතන මේ හිතන්නකො මෙතන සිස්ටම් එකට R කියලා රෙසිස්ටර් එකක් ඇඳලා කියලා. එතකොට මෙතනත් R කියලා රෙසිස්ටර් එකක් තියෙනවා. එතකොට මෙතන යන කරන්ට් එක VD ධන I R. එතකොට මෙතන මේ VS කියන එක නෙමෙයි අපිට VD සහ I අතර ඉක්වේෂන් එක ගන්න පුළුවන්. ඒක උක්ත කරොත් I සමානයි ඍණ VD
බෙදීම R ධන මෙතන මේ R කියලා කතා කරන්නේ අපි අමතරව බාහිරින් සම්බන්ධ කරපු රෙසිස්ටර් එක මෙතන VS බෙදීම R ඔන්න අපිට ඉක්වේෂන් දෙකක් ආවා මේ දෙක තමයි ඉක්වේෂන් දෙක මේකට අදාළව ප්‍රස්ථාරයෙන් දුත් මම මෙතන මේ අදලා තියෙන මේ ප්‍රස්ථාරය තමයි එන්නේ ඒකට අපි කියනවා ඩයෝඩ් එකේ DC load line එක කියලා එතකොට ඔය ප්‍රස්ථාර දෙක අපිට කොහේ හරි අඳින්න කිව්වොත් ඩයෝඩ් එකේ DC load line එක අඳින්න කිව්වොත් මෙතන හිතන්න අපිට VS කියන්නේ 10 වෝල්ටේජ් මොකක් හරි දෙනවා VD කියන එක නා දන්නේ R කියලා රෙසිස්ටර් එකක් දුන්නොත් එතකොට ඕක පාවිච්චි කරලා අඳින්න පුළුවන් මේ load line එක ඊට පස්සේ ඔහොම අනිත් ප්‍රස්ථාර දෙකත් අඳින්න එතකොට මේ කවුරු හරි අපිට අහුවොත් මේ ඩයෝඩ් එකේ QCN point එක මොකක්ද කියලා මෙන්න මේ දෙක එකිනෙකට ක්‍රොස් වෙන පොයින්ට් එක තමයි QCN පොයින්ට් එක කියන්නේ. ඒ කියන්නේ මෙතන VD අගයයි I අගයයි VDQ අගයයි IQ අගයයි. ඒක මේ පාස් වෙවස් ගණනක් තිබ්බා. ඒක හදනකොට පැහැදිලි කරන්න. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ ඩයෝඩ් එකේ power dissipation මොකක්ද කියලා අහුවොත්. ඩයෝඩ් එකක power dissipation කියන්නේ ඒ ඩයෝඩ් එක කරහා තියෙන වෝල්ටේජ් අන්තරය. ඒ කියන්නේ අපි තුමු power dissipation P මෙයාගේ වෝල්ටේජ් අන්තරය අපි දන්නවා VD. ඩයෝඩ් කරා වෝල්ටේජ් එක. ඒතර එයා හරහා යන කරන්ට් එක I කිව්වොත් මේක තමයි ඩයෝඩ් එකේ power dissipation එක. දැන් මතක ඇති VD කියන්නේ VT ධන I RD මේක වතාවක් I කියන වැලියු. ඒතර මේක තමයි ඩයෝඩ් එකේ power dissipation කියන්නේ. අපි ඩයෝඩ් එකේ VT අගය දන්නවනම් RD අගය දන්නවනම් කලින් හොයාගත්තා නම් යම් අවස්ථාවක කරන්ට් එක මොකක්ද කියලා අපිට මේ ඉක්වේෂන් එක ආදේශ කරන්න පුළුවන්. එතකොට වරහන් ඇතුළේ VT ධන IRD ඒක සමස්තය වැඩි කරනවා ඉතින් යන කරන්ට් එකකින්. එතකොට මේ QCN point එකට සාමාන්‍යයෙන් කියනවා operation point එක කියලා කියනවා. එතකොට ඒකට සම්බන්ධ ගානක් හදමු. එතකොට ඔයාලට එක දෙයක් මතක තියාගන්න අපිට දන්න මේ වගේ graph එකක් දීලා තියෙනවා. graph එක අනුක්‍රමණය දන්නවනම් කලින් equation එක මතක ඇති මේකට දාලා equation එක ආවේ අපිට මේ VD සමානයි VT ධන I RD ඒ කියන්නේ මේ ගානෙම කතා කරන්නේ මේ අපිට වෙන කිසි මගයක් දෙන්නේ නැහැ. graph එක දෙනවා graph එකේ මේ කැපෙන point එක 0.7 කියලා දුන්නොත් අපි දන්නවා VT කියන්නේ කැපෙන point එක. ඒකට පස්සේ අපිට තව දුන්නොත් මේ graph එකේ අනුක්‍රමණය ඒක දුන්නොත් අපි අනුක්‍රමණය කියන්නේ මේ එක බෙදීම අනුක්‍රමණය කියන්නේ මෙයාගේ RD කියන අගය. එතකොට ඒවා හොයාගන්න පුළුවන් මේ වගේ graph එකක් දුන්නොත්. ඒක පාස් වෙන ප්‍රශ්නයක දීලා තිබ්බා. ඒකේ මේ ගණ්ඩ බලාගන්න මේ පාස් වෙන ප්‍රශ්නයක් කරමු. 2017 ප්‍රශ්න ගත්තොත් 2017 ප්‍රශ්නේ තියෙනවා මේක තමයි 2017 ප්‍රශ්නේ. ඒකේ මේ 1.1 නෙමෙයි 1.2ට දාලා මේක දීලා තියෙනවා මේ the IV characteristic of a certain semiconductor කොහොමද දීලා මේ මෙහෙම I සමාන මේ ඉක්වේෂන් එකක් දීලා තියෙනවා. මේක කියනවා කරන්ට් එක වෝල්ටේජ් එකයි ඇම්පියර් සහ වෝල්ටේජ් වලින් කියලා. ඒතර මේ අපෙන් ප්‍රශ්න වගේක් අහනවා. මෙයාලා threshold voltage එක කොච්චරද කියලා ඩයෝඩ් එකේ. එතකොට ඔය කලින් කිව්ව දෙයමයි
එතකොට එහෙම වුණාම මේ i සමානයි 0.125 vd. එතකොට මේ මෙහෙම දීලා තියෙන vdත් එක්ක මේ ඉක්වේෂන් එක දුන්නා කියන්නේ ඔයාලට මේ හොයාගන්න පුළුවන් මෙන්න මේ i සමානයි vd බෙදීම rd ඍණ vt බෙදීම rd. එතකොට මේ ඉක්වේෂන් එකේ එක බෙදීම rd තමයි 0.125 කියන්නේ. මෙතනින් rd සමානයි මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. rd කියන්නේ 8යි ohm. ඊට පස්සේ අපෙන් අහනවා මේ threshold voltage තමයි මුලින්ම අහන්නේ මෙයාලා. vt බෙදීම rd සමානයි අපි දන්නවා මේ 0.0375යි. එතකොට vt කියන්නේ මේක වැඩි කරන්න 8න්. එතකොට උත්තරේ හම්බ වෙනවා. මෙයාගේ threshold voltage එක 0.3යි voltage කියලා. ඒ කියන්නේ මේ diode එකේ දැන් දන්නවා මේ මෙහෙම diode එකක් තිබ්බොත් මේ diode එක අපිට represent කරන්න පුළුවන් යම් voltage අගයකුයි internal resistor එකකුයි කියලා. මේක තමයි ඒ internal resistor එක. එතකොට threshold voltage එක කියන්නේ මෙතන තියෙන අගය. මෙතන A B point කිව්වොත් මේකෙත් B සහ A point කියලා කිව්වොත්. එතකොට සරලයි theory දන්නවා නම් ඔය ටික හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ගානේ මේ මෙයාලා කියනවා මේක මේ draw the equivalent circuit of the diode indicating the values of all circuit elements. diode එකේ circuit elements ටික තමයි මම මෙතන මේ දැන් ඇන්දේ. ඒ කියන්නේ diode එකක් ගත්තාම මේ ඒක සමානයි මෙතන මේ AB මම මෙතන ඇන්ද circuit එකට. එතකොට මෙතන threshold voltage එක 0.3යි. internal resistor එක 8යි ohm. ඒ දෙක ලියලා ඕක අඳින්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා මේ this diode මේක කනෙක්ට් කරලා තියනවලු 50 Hz තියෙන peak value AC source එකක් තියෙන මේ 10යි resistor එකකුත් තියෙන ඔහොමයක් අඳලා තියනවලු. මෙයාලා අපිට කියනවා මේ sketch the voltage variation across the 10 ohm resistor කාලයත් එක්ක. හරි එතකොට ඔහොම කිව්වම මේ circuit එක ඇඳගන්න. ඒ කියන්නේ එතකොට මේ සර්කිට් එක ඇඳගන්න මේකේ මේ ඩයෝඩ් එක ඇඳලා ඊට පස්සේ 10යි ඕම් ඊට පස්සේ වෝල්ටේජ් සෝස් එකක් දෙනවා. මේක තමයි යාලා කියන සර්කිට් එක. එතකොට මේකේ VS කියන්නේ 1.5යි sin omega t කියලා වට ඕන ලියා ගන්න පුළුවන්. මොකද මේකේ දෙනවා අපිට peak to peak peak voltage නෙමෙයි peak voltage එක කියන්නේ 0.5යි. එතනින් එහාට ගියාම මෙයාලා දෙනවා frequency එක සමානයි 50 Hz කියලා. 50 Hz කියලා frequency දුන්නාම අපි දන්නවා omega සමානයි 2πf. එතකොට omega සමානයි 2π වැඩි කිරීම 50 සමානයි 100π. මෙයාලා අපිට කියන්නේ මේ වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් හොයන්නලු මෙන්න මේ කරහද 10යි ඕම් රෙසිස්ටර් එක හරහා. මෙතන මේ 10යි ඕම් රෙසිස්ටර් එක මට මෙතන ඇඳ ගන්නත් පුළුවන්. නැත්තම් මේ ගානේ ලේසියට මම මේක ඇඳ ගන්නම් මේ වගේ තැනකින්. හිතන්න මම මෙතනින් හරි ඊට පස්සේ මේ මෙතනින් 10යි ඕම් රෙසිස්ටර් ඇඳ කියන්නකො. නිකන් පුරුදු හින්දා. ඒ කියන්නේ පුරුදු හින්දා කියන්නේ දැන් මෙතන A B වගේ හිතන්නකො. හරි. දැන් මෙතන අපි දැන් දන්නවා 1.5යි sin omega t වගේ එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ frequency එක දීලා තියෙනවා, peak value එක දීලා තියෙනවා. සාමාන්‍යයෙන් source එකෙන් යන්නේ මේ වගේ voltage එකක්. voltage එකත් එක්ක මෙතන අපි අඳින time එක. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අහන්නේ AB හරහා voltage එක තමයි අහන්නේ. AB හරහා voltage එක අහනකොට current එක යන
හැම වෙලාවෙම දැන් අපි නෙගටිව් සයිකල් එක ගත්තාම කරන්ට් එක යන්නේ නැහැ. මේ පැත්තට කරන්ට් එක යන්නේ නැහැ. හැබැයි පොසිටිව් සයිකල් එක ගත්තාම මේ පැත්තට කරන්ට් එක යනවා. කරන්ට් එක යනකොට මෙතන මෙයාලා ඇති කරනවා මේ යම් වෝල්ටේජ් අන්තරයක්. ඒ කියන්නේ VD කියලා වෝල්ටේජ් අන්තරයක් ඇති කරනවා. ඒකෙදි VD හරි. ඊට පස්සේ මේ අපි VD කියන එක නැතුව තමයි AB හරහා තියෙන වෝල්ටේජ් එක සලකන්නේ. ඒ කියන්නේ මේ වගේ එකක්. VAB මෙතන ටයිම් එක. හිතන්න පළවෙනි මෙතන පළවෙනි පුඩුව තමයි යන්න හදන්නේ. මෙන්න නෙගටිව් එක පොසිටිව් එක. දැන් ඔයාලා දන්නා මේ නෙගටිව් එක එන්නේ නැහැ කියලා. පොසිටිව් එකෙත් මේ පොසිටිව් එක්කෙනා දැන් මෙයාගේ පීක් වැලියු එක 1.5යි. එහෙනම් මෙතන 1.5යි තියෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක හරහා වෝල්ටේජ් අන්තරය කරන්ට් එකක් යනකොට පොසිටිව් සයිකල් එකේ කරන්ට් එකක් යනකොට VD කියලා වෝල්ටේජ් අන්තරයක් තියෙනවා. ඒ හින්දා මෙයාට යන්න බෑ පොඩි කාලයක් යනකම් කරන්ට් එක යන්නේ. ඒ කියන්නේ මේ VD යගේ සපුරනකම් කරන්ට් එක යන්නේ නැහැ. මෙතන මේ අපි නු චූටියට මෙතන VD ඊට පස්සේ කරන්ට් එක යන්න ගන්නවා. හැබැයි AB ගේ අගය VD ගෙන් අඩු වුණාම එන අගය තමයි එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ පුඩුවක් ඇති වෙනවා පළවෙනි පුඩුවේ. ඍණ පුඩුවක් නෑ නම් මේ පුඩුවත් ඒ වගේ පුඩුවක්. දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙතන මැක්සිමම් ලෙවල් එක කීයද කියලා. එතන මේ මැක්සිමම් ලෙවල් එක හොයනකොට හැබැයි මැක්සිමම් ලෙවල් එක අහලා නැද්ද කොහෙද? මෙයාලා අපිට කියන්නේ මේක අඳින්න කියලා විතරයි. ඒ තමයි what is the peak voltage across the resistor ආයක අහනවා D එකේදී. මේ peak voltage එක අහනකොට මෙතන අගේ හොයාගන්න පුළුවන් නම් හොඳයි. මට එකපාරට කල්පනා වෙන්නේ නැහැ මෙතන අගේ කොහොමද එව්වේ කියලා නම්. මේ මෙතන අපි දන්නවා VS කියන්නේ 1.5යි sin 105 t කියලා. එතකොට මේ ඩයෝඩ් එක හරහා මෙයාගේ වෝල්ටේජ් අන්තරයක් තියෙනවා. VD කියලා වෝල්ටේජ් අන්තරයක්. එතකොට අපෙන් ඇහුවොත් මේ කොච්චරක්ද මේ කරහා වෝල්ටේජ් එක මේ 10 ඇම්පියර් හරහා වෝල්ටේජ් එක කියලා ගහුවොත් ඒක අපිට මේ විදිහට තමයි හොයන්න වෙන්නේ. මේ සර්කිට් එක මම ආයේ මේ විදිහට අඳ ගන්නවා. මෙන්න threshold voltage එක සමානයි 0.3යි. මතක ඇති ඉන්ටර්නල් රෙසිස්ටර් එකක් තිබ්බා මේ ඩයෝඩ් එකට. ඔන්න 8 ඕම්. එහෙනම් මේ මෙතන ඉඳන් තමයි මේ ඩයෝඩ් එකේ සර්කිට් එක එන්නේ. ඊට පස්සේ මෙතන වෝල්ටේජ් සෝස් එක මෙතන තමයි ඊට පස්සේ දැන් ඕම් 10යි ඕම් කරන්ට් එක. මම මෙතන A B කිව්වොත් මේ පොයින්ට් එකට VAB කියන්නේ මෙතන ගන්න පුළුවන් VS ඍණ 0.3 කියලා. දැන් V 10 ඕම් හරහා නම් ඇති වෙන්නේ කරන්ට් එක යනවා. එතකොට මේකේ බලන රෙසිස්ටර් අතර අනුපාතය ඒ කියන්නේ 10 බෙදීම 10 ධන 8 වතාවක් VAB සමානයි 10 බෙදීම 18යි. මෙතන එනවා 1.5යි sin omega t omega කියන්නේ CI 5 ඍණ 0.3යි. ඒතර ඕක තමයි මේ අපිට AB ට අදාළව වෝල්ටේජ් ඩිෆරන්ස් එකේ ඉක්වේෂන් එක. එතකොට මෙතන ඔයාලට ඕනනම් කලින් ගානේ මේ පීක් වැලියු එක මොකක්ද කියලා හොයාගන්න ඕන නම් මේ t වලට ආදේශ කරන්න t සමානයි මෙතන ආවර්ත කාලයෙන් හරියටම මෙතන t බෙදීම 2යි මෙතන t බෙදීම 4යි. ඒක ආදේශ කරන්න මෙතන ඔමෙගා t වලට ඒ කියන්නේ sin 105 t වල
ඒක ආදේශ කරන්න කියන්නේ t කියන්නේ 1ට 50යි. ඒකට ආදේශ කරලා ගත්තට පස්සේ මෙතන අග එනවා සුළු කරලා ගත්තට පස්සේ සුළු කරන්න මේ 2 බෙදීම 3යි කියලා. ඒක 2 බෙදීම 3ක මැක්සිමම් අගයක් තමයි මේ රෙසිස්ටර් එකට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙම තමයි ඒක හොයන්නේ. මෙතන මේ තව එක දෙයක් කල්පනා වෙනවා ඇති මේ මෙතන බලන්න මේ sin 5t කියන එක්කෙනා එක වෙන්නේ මේ අවස්ථාවේදී. ඒක ආදේශ කරලා බලන්න. එතකොට මේක සුළු කරාම 2 බෙදීම 3යි වෝල්ටේජ්. what is the peak instantaneous power dissipation in the diode කියලා අහනවා. දැන් power dissipation එකේ equation එක මතක ඇති. power dissipation එකේ equation එක කියන්නේ P සමානයි මේ I වතාවක් VD තමයි ඒකට අදාළව equation එක එන්නේ. මෙතන ඇති වෙනවා 2 බෙදීම 3ක මැක්සිමම් වෝල්ටේජ් එකක් මෙයාලා අහන්නේ ඒ වෙලාවේදී අහන්නේ කොච්චරද කරන්ට් එක ඒ වෙලාවේ මැක්සිමම් අවස්ථාවේ තමයි පවර් ඩිසිපේෂන් එක අහන්නේ. එහෙනම් මෙතනින් යන කරන්ට් එක I කිව්වොත් මේක අරහා වෝල්ටේජ් ඩිෆරන්ස් එක යවුවා ඉස්සලා 2 බෙදීම 3 සමානයි 10 වතාවක් I කියලා. එතකොට මෙතන I කියන්නේ 2 බෙදීම 30යි. දැන් හොයන්න පුළුවන් VD සමානයි VT ධන I වතාවක් RD කියලා 0.3 ධන 2 බෙදීම 30 මේක වැඩි කරනවා RD කියන්නේ 8යි මේක සමානයි 5 බෙදීම 6යි. දැන් පවර් ඩිසිපේෂන් එකේදී I දන්නවා I කියන්නේ මේක P සමානයි VDI VD කියන්නේ 2 බෙදීම I කියන්නේ 2 බෙදීම 30යි VD කියන්නේ මෙතන 5 බෙදීම 6යි. මේක සුළු කරලා ගත්තාම 55.56යි මිලි වොට් කියලා එනවා. ඒතර ඕක තමයි අන්තිම උත්තරේ. දැන් තේරෙනවා ඇති මේ පොඩ්ඩක් ඔය තියරි දෙනුම සෙට් නම් මේ වගේ ගානක් හදා ගන්න පුළුවන්. ඒතර මේක හදන්න ඕන කරන්නේ මේ ඩයෝඩ් එක කරහා විභවාන්තරය මොන වගේද? ඒ කියන්නේ VD වලට ඉක්වේෂන් එක සමානයි මේ විදිහට ලියන්න පුළුවන් කියන එකයි. අනිත් එක වෝල්ටේජ් සෝස් එක පාවිච්චි කරලා VS සමානයි මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධය තිබ්බොත් 10යි I ධන VD කියලා ලියලා එතනින් ඉක්වේෂන් හදාගන්න එක විතරයි මෙතනට ඕන කරන්නේ. හරි එතකොට මේ 2017 ගාන ඔය එකක් තමයි තිබ්බේ. 2016 ගාන බල හදලා හදන try එකක් දාන්න. ඒකෙත් මේ ඔය වගේම type එක ගානක් තමයි අහලා තිබ්බේ. ඊට පස්සේ අපිට මේ විදිහට සර්කිට් එකක් තිබ්බොත් ඒ කියන්නේ මේ මේ වගේ සර්කිට් එකක් තිබ්බොත් මේ DC වෝල්ටේජ් එකක් සම්බන්ධ වෙලා මෙතන අපි හිතමු V0 තමයි වෝල්ටේජ් එක. ඊට පස්සේ මෙතන ඔන්න සෝස් එක තියෙනවා VT. ඊට පස්සේ මෙතන ඩයෝඩ් එකක් තියෙනවා. මෙතන තව හිතන්න ඉන්ටර්නල් මේ බාහිර රෙසිස්ටර් එකක් තියෙනවා. මේක R කියලා කිව්වොත් මෙතන හරහා වෝල්ටේජ් අන්තරේ VD. දැන් සර්කිට් එක මේකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ පොඩි වෙනසක් වෙන්නේ. මෙතන අපෙන් හවුවොත් AB හරහා AB කියන්නේ මෙන්න මෙතන මෙන්න A කියන පොයින්ට් එක මෙතන B කියන පොයින්ට් එක AB හරහා දැන් මොකද්ද වෝල්ටේජ් එක කියලා හවුවොත් ඒ කියන්නේ වෝල්ටේජ් එකත් එක්ක ඉක්වේෂන් එකක් අපිට ප්‍රස්තාරේ ප්ලොට් කරන්න කිව්වොත් මෙතන ඇන්ද එක්කෙනා V0 ප්‍රමාණයකින් උඩට ඉස්සෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට එකක් තමයි එන්නේ. එයාගේ මේ ආවර්ත කාලය වෙනසක් වෙන්නේ නැහැ. මේ සම්පූර්ණ ග්‍රාෆ් එක උඩට ඉස්සෙන විතරයි මෙතන වෙනසකට වෙන්නේ.
එතකොට හිතන්න මේ වගේ එකක් දීලා ඔයාටකින් අහනවා මේ ඩයෝඩ් DC ලෝඩ් ලයින් එකට ඊක්වේෂන් එක ගොඩනගන්න කියලා. එහෙම වුණොත් අපි ගොඩනගන්න වෙන්නේ මේ VAB කියන්නේ VT ධන V නෝට් ඊට පස්සේ මෙයාගේ අපි හිතමු VT වල අගයක් දෙනවා මේ VM sin ඔමෙගා t දුන කියලා හිතමු ධන V නෝට්. එතකොට මේ කරා යන කරන්ට් එක I කියලා ගත්තොත් VAB ඍණ ධන එතකොට I වතාවක් R ධන VD සමානයි 0. දැන් අපිට මේක උක්ත කරගන්න ඕනේ I කියන එක්කෙනයි VD කියන එක්කෙනයි තමයි දෙපැත්තට දාගන්න ඕනේ. උක්ත කරගන්න ඕනේ I කියන එක්කෙනාව. එහෙනම් I සමානයි ඍණ 1 බෙදීම R VD ධන VAB සමානයි ඍණ 1 බෙදීම R VD ධන මෙතන VB වලට ඉක්වේෂන් එක ඉස්සරහ ලිව්වා VT මෙතන සෝරි මෙතන R වලින් බෙදන්න ඕනේ. VT ධන V නෝට් බෙදනවා R වලින්. එතකොට මේක තමයි දැන් මේ ඩයෝඩ් එකේ DC ලෝඩ් ලයින් එකට දාලා අපි ගන්න ඉක්වේෂන් එක. ඉතින් ඒකත් මේ වගේම ලෝඩ් ලයින් එකක් එන්නේ මෙතන කැපෙන පොයින්ට් එක විතරයි වෙනස් වෙන්නේ. කැපෙන පොයින්ට් එක එන්නේ VT ධන V නෝට් බෙදීම R කියන අගය. එතකොට ඔහොම එකක් තමයි එන්නේ. හැබැයි මෙතන එක දෙයක් මතක තියාගන්න. VT කියන එක්කෙනා මෙතන විචල්යක් වෙනවා. අපි හිතුවොත් VT සමානයි 0 නම් VT වලට එන්න පුළුවන් අපි හිතමු මේකේ VM කියන්නේ 5 වෝල්ටේජ් සයින් එක තියෙනවා. VT වලට එන්න පුළුවන් වැඩිම අගය ධන 5යි. මොකද මේ sin ඔමෙගා t 1 වුණාම. ඊට පස්සේ sin ඔමෙගා t ඍණ 1 වුණාම VT වලට එනවා ඍණ 5. අන්න ඒක හින්දා මේ වගේ DC වෝල්ටේජ් සෝර්ස් එකක් එක්ක AC වෝල්ටේජ් සෝර්ස් එකක් දුන්නාට පස්සේ අපිට DC මේ අපි ලෝඩ් ලයින් එක අඳින්න කිව්වොත් අඳින්න වෙන්නේ මුලින් එකක් අඳිනවා VT සමාන 0 වෙනකොට ඊට පස්සේ එකක් අඳිනවා ඍණ 5ක් මෙහාට shift වෙලා තව එකක් අඳිනවා 5ක් උඩට shift වෙලා. ඒතර ඕක තමයි අපේකට අදාළව අඳින ඉක්වේෂන් එක. දැන් මේක පැහැදිලි මේක සයින් ආකාර එකක් ඇති වෙන්නේ. එහෙම වුණාම මේ සාමාන්‍ය ඩයෝඩ් එකේ මේ ඩයෝඩ් එකේ අග්‍ර දෙක අතර ඒ කියන්නේ මේ සමස්ත සර්කිට් එකට ඊක්වේෂන් එකක් ගොඩනගුවොත් එන්නේ මේ ඊක්වේෂන් එක. ඔයාලා දන්නවා දැන් VD සමානයි VT ධන I වතාවක් RD කියලා ඊක්වේෂන් එකකුත් තියෙනවා. එතකොට I කියන එක්කෙනාව තනි කරොත් VT එහා පැත්තට යවන්න ඕනේ VD තියෙනවා. එතකොට ඒකට අදාළව ප්‍රස්තාරය තමයි මේ මම මෙතන ඇන්දේ. එතකොට ඩයෝඩ් එකට මේ මෙන්න මේ රෙසිස්ටර් එක හරහා ඒක තමයි මේ රෙසිස්ටර් එනවා මේ ඩයෝඩ් එක හරහා ඇති වෙන මේ කරන්ට් එක වගේ එකක් තමයි මේ මෙතන ඇති වෙන්නේ. එතකොට ඒකෙදි මෙහෙම සයින් ආකාර එකක් තමයි ඇති වෙන්නේ. එතකොට මේ පල්ලෙහාට එනකොට අපි හිතමු මෙතන V නෝට් නම් මෙතන වෝල්ටේජ් එක තියෙන්නේ. මෙතන V නෝට් ධන VM මේ VM මැක්සිමම් එක්කෙනා මෙතන V නෝට් ඍණ VM කියන අගය. එතකොට මේ මෙතන විචලනය වෙන්නේ සර්කිට් එකේ කරන්ට් එක තමයි මේ පැත්තට මේ මම දැන් යන දෙකෙනාගෙන් විචලනය වෙන්නේ. මෙතන මේ පැහැදිලිව ඇති කියලා හිතනවා මේ අන්ද ඩයග්‍රෑම් එක. සෝරි මේ කරන්ට් එක නෙමෙයි. මේ මෙතන ඒක පැහැදිලිව අඳින්නම් ආයෙ. ඒ කියන්නේ මෙතන මේ ගෑවෙන පොයින්ට් එක තියෙනවනේ.
එතනින් පල්ලෙහාට යා කරලා ගත්තට පස්සේ මෙතන මේ ඇක්සිස් එක ඔස්සේ වෝල්ටේජ් එක තමයි වෙනස් වෙන්නේ. එතකොට මම මේක මේ පැත්තට දික් කරොත් මේ පැත්තට විචලනය වෙන්නේ කරන්ට් එක. ඒ කියන්නේ කරන්ට් එක මේ විදිහට සයිනාකාරව විචලනයක් සිද්ධ වෙනවා. මෙන්න මේ දෙක මැද. ඒ කියන්නේ මේ ඩයෝඩ් එක කරහා කරන්ට් එක තමයි මේ යන්නේ. ඒතකොට ඩයෝඩ් එක කරහා VD කියන අගය මේ විදිහට විචලනය වෙනවා. කලින් ඩයෝඩ් එක කරහා කොන්ස්ටන්ට් තිබ්බා මොකද්ද වෝල්ටේජ් එකයි කරන්ට් එක. හැබැයි දැන් මෙතනදී VT ඒ කියන්නේ AC සෝස් එකක් ඇප්ලයි කරපු හින්දා මෙයාගේ කොන්ස්ටන්ට් තියෙන්නේ නැහැ. හරි. එතකොට මේ තව එක ඩයෝඩ් එකයි තියෙන්නේ සෙනර් ඩයෝඩ් එක. එතකොට ඩයෝඩ් සම්බන්ධ ඉවරයි. සෙනර් ඩයෝඩ් එක ගත්තාම මේ සෙනර් ඩයෝඩ් එකේ මේ විදිහට එකක් නේ. අපි හිතමු මේ සර්කිට් එකේ මේ විදිහට ඩයෝඩ් එකක් තියෙනවා. මේ සංකේතයෙන් ඉදිරිපත් කරන්නේ මෙයා සෙනර් ඩයෝඩ් එකක් කියන කාරණාව. මෙතන ඇක්සිස් එක A, මෙතන ඇක්සිස් එක B නම් මේ ලක්ෂ දෙක අපි තුමු මෙහෙම සර්කිට් එකක් සම්බන්ධ කරලා තියෙනවා. මේකේ දැනගන්න ඕනම කාරණය තමයි සෙනර් ඩයෝඩ් එකක් හරහා කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ VAB සමානයි අපිට දුන්නොත් 9.5 වෝල්ටේජ් කියලා මේ සෙනර් ඩයෝඩ් එක හරහා වෝල්ටේජ් එක කොන්ස්ටන්ට් තියෙනවා. ඒ කියන්නේ කරන්ට් එක කොච්චර වැඩි කරත් සෙනර් ඩයෝඩ් එක හරහා කරන්ට් එක කොච්චර වැඩි කරත් මේ වෝල්ටේජ් එක ඒ විදිහටම තියෙනවා. මේක ඔයාලට පේනවා ඇති මේක රිවර්ස්ඩ් බයස් වෙලා තියෙන්නේ. ඒක මේ ග්‍රාෆ් කරොත් ප්ලොට් කරොත් සාමාන්‍ය ඩයෝඩ් එක වගේමයි මෙයාගේ ඉස්සරහට මේ සිද්ධ වෙන එක්කෙනා. ඒ කියන්නේ මෙතන I සහ VD කිව්වොත් ඊට පස්සේ මෙයාගේ පසුපසට ඒ කියන්නේ රිවර්ස් බයස් එකට අදාළව මේ විදිහට තමයි එන්නේ. මේ පැත්ත රිවර්ස් බයස් එකට අදාළව මෙන්න මේ වගේ යම් පොයින්ට් එකක් එනකන්. ඒ කියන්නේ දැන් අපි දුත් හරි මේ වගේ ඕන බෑවුමක් තියෙනවා. මෙතන පේනවා ඇති මෙතන මේ වෝල්ටේජ් එක හරි කොන්ස්ටන්ට්. කරන්ට් එක වැඩි කරන්න මේ පැත්තට කරන්ට් එක ඍණ පැත්තට වැඩි කරනවා. ඍණ පැත්තට වැඩි කරනවා කියන්නේ මේ පැත්ත තමයි මේ ඩයෝඩ් එක ඍණ පැත්ත කියලා සලකන්නේ. කොච්චර වැඩි කරත් යම් කරන්ට් එකේ වැලියු එකක් ආවහම මේ ඩයෝඩ් එක පීච්චෙනවා. ඒ වෙනකන් සෙනර් ඩයෝඩ් එකේ වෝල්ටේජ් එක කොන්ස්ටන්ට්. ඒතකොට මේක තමයි සෙනර් ඩයෝඩ් එකට අදාළව කැරක්ටරිස්ටික් කර්ව් එක. අපි දැනගන්න ඕන දේ තමයි සෙනර් ඩයෝඩ් එකේ වෝල්ටේජ් එක කොන්ස්ටන්ට් වෙලා තියෙනවා. සෙනර් ඩයෝඩ් එකේ දුන්නොත් පවර් ඩිසිපේෂන් එක අපි හිතමු 400යි වොට් කියලා දුන්නොත් එතකොට 400යි වොට් සමානයි මෙයාගේ වෝල්ටේජ් ඩිෆරන්ස් එක 9.5යි නම් ඔන්න I. මේක තමයි මෙයාගෙන් යන්න පුළුවන් අපි සලකන විදිහට මේ මැක්සිමම් කරන්ට් එක. ඒ කියන්නේ පවර් ඩිසිපේෂන් එකක් මෙයාගෙන් ඇති වෙනවා. මෙච්චර මැක්සිමම් පවර් ඩිසිපේෂන් එක ඇති කරන්න පුළුවන් නම් මෙයා හරහා තියෙන මේ රිවර්ස් බයස් කොන්ස්ටන්ට් වෝල්ටේජ් එක දන්නවා. එහෙනම් මෙයා හරහා යන්න පුළුවන් මැක්සිමම් කරන්ට් එක. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේ කරන්ට් එක හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා හරහා මේ මිනිමම් කරන්ට් එකකුත් යන්න ඕනේ. එහෙම ගියේ නැත්නම් මෙයා වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ කරන්ට් රේන්ජ් දෙකක් තියෙනවා. මෙන්න මේ කරන්ට් රේන්ජ් දෙක මේ අවස්ථාවයි මෙන්න මේ වගේ රේන්ජ් එකකට කරන්ට් එකක් ගියොත් තමයි මෙයා වැඩ කරන්නේ. අපි හිතමු මෙයාගේ මැක්සිමම් කරන්ට් එක 50 ඇම්පියර්, මෙයාගේ මිනිමම් කරන්ට් එක 2 ඇම්පියර් නම් මෙතනින් 1 ඇම්පියර් ගියා කියලා මෙයාගෙන් 9.5ක එන්නෙත් නෑ මේ වෝල්ටේජ් එකක්. 2 ඇම්පියර් ඉඳන් 50 ඇම්පියර් රේන්ජ් එකේ කරන්ට් එකක් ගියොත් තමයි 9.5ක නෙමෙයි ඒකේ දෙන අගය අදාළව මෙයා ඇති කරන්නේ මේ
වෝල්ටේජ් ඩිෆරන්ස් එක. එතකොට මේකට අදාළව පාස් පේපර්ස් ගානක් තිබ්බා. ඒකත් කියලා දෙන්න. ඒකත් තිබ්බේ 2018 අන්තිම කොටස. එතකොට සාමාන්‍යයෙන් මේකේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ මේ ඩයෝඩ් සෙන ඩයෝඩ් අදාළව තමයි මෙයා හැදෙන්නේ. මේ වගේ සර්කිට් එකක් තියෙනවා. මේ දෙන සෙන ඩයෝඩ් එකක් මම මේ මතකයෙන් තමයි 9.5 කිව්වේ. එයාගේ ඕන් තියෙනවා 1 කිලෝ ඕම් කියන රෙසිස්ටර් එකක්. ඊට අමතරව R කියන රෙසිස්ටර් එකක් තියෙනවා. R කියන රෙසිස්ටර් එක කොච්චරක්ද කියලා දන්නේ නැහැ. එතකොට මේ ඒ කියන්නේ 15 වෝල්ටේජ් DC පවර් සප්ලයි කරලු. මේක DC පවර් සප්ලයි එක. ඊට පස්සේ මෙයාලා අපෙන් අහනවා සෙන ඩයෝඩ් එක කරහා මිනිමම් කරන්ට් එක යනවලු 5 මිලි ඇම්පියර් කියලා. මේක අහන්නේ if the load resistor is 1 kilo ohm calculate the maximum allowable value of resistor R. මේ R එකට ගන්න පුළුවන් වැඩිම රෙසිස්ටර් එක මොකක්ද කියලා අහනවා. හරි එතකොට මේ ඒක මෙහෙමයි හදන්නේ. අපිට මිනිමම් කරන්ට් එකට අදාළවයි මැක්සිමම් කරන්ට් එකට අදාළවයි ගණන් දෙකක් හදන්න වෙනවා. මොකද මිනිමම් කරන්ට් එක යද්දී අපි දන්නේ මෙතන මැක්සිමම් R එක තියෙන්නේ. මැක්සිමම් කරන්ට් එක යද්දී දන්නේ මැක්සිමම් R එක තියෙන්නේ. ඒ හින්දා මේ සර්කිට් එකට අදාළව අපි හිතුවොත් මෙතන සෙන ඩයෝඩ් එක කරා යන කරන්ට් එක I1 කියලා ලෝඩ් රෙසිස්ටර් කරා යන කරන්ට් එක I2 කියලා හිතුවොත් මෙතන R එතකොට මෙතන සමස්ත කරන්ට් I කිව්වොත් I සමානයි I1 ධන I2 මෙතන දෙනවා VS කියන්නේ 15 වෝල්ටේජ් කියලා. හරි දැන් අපිට ගන්න සිද්ධ වෙනවා මේ මැක්සිමම් කරන්ට් එකටයි මිනිමම් කරන්ට් එකටයි අදාළව යම් අගයන්දයක් හොයන්න. මෙයා කියනවා මේ 15යි වෝල්ටේජ් කියන එක්කෙනා ධන හෝ ඍණක අඩු වැඩි වීමක් තියනවා කියලා. එතකොට අපි මේ විදිහට සලකනවා මැක්සිමම් කරන්ට් එක යනකොට මෙයාගේ 100ට 10ක් මෙන්න මේක තමයි සමස්ත VS ගේ මිනිමම් කරන්ට් එක යනකොට ඍණ 10 බෙදීම 100යි මේ විදිහට සලකනවා. එතකොට මේක 0.9යි 15යි මේකේ 1.1 වැඩි කිරීම 15යි. මේ කියන්නේ මේ ගුණ කරලා ආපේන උත්තරය තමයි මෙතන මෙයාට බලපාන මැක්සිමම් කරන්ට් එකේදී වෝල්ටේජ් සෝස් එක කියලා සලකන්නේ. මොකද මැක්සිමම් කරන්ට් එක ගන්න මැක්සිමම් වෝල්ටේජ් අගයක් තියෙන්න ඕනේ. එතකොට මේ ගානේ දීලා තිබ්බ පවර් ඩිසිපේෂන් එක මේකේ තියෙනවා පවර් ඩිසිපේෂන් එක 400යි මිලිවොට් කියලා. එතකොට එහෙම දුන්නාට පස්සේ මෙයාගේ වෝල්ටේජ් එක 9.5යි පවර් ඩිසිපේෂන් සමානයි V වතාවක් I 400යි මිලිවෝට්. එතකොට මෙයාගේ 9.5 වෝල්ටේජ් I max එක එනවා. එතකොට I max සමානයි 0.4 බෙදීම 9.5 කියලා.
එතකොට මේ මැක්සිමම් කරන්ට් එක යනකොට අපි සාමාන්‍ය ඉදලා මේ ලෝඩ් එක කරා කරන්ට් එකක් යන්නේ නැහැ. ඒ කියන්නේ මේ මැක්සිමම් කරන්ට් එකේදී මෙන්න මැක්සිමම් කරන්ට් යන වෙලාව ඒකෙදි ලෝඩ් එක කරහා කරන්ට් එකක් යන්නේ නැහැ කියලා තමයි සලකන්නේ. මොකද ලෝඩ් එක කරහා යන කරන්ට් එක නොසැලකිය හැකි තරම් එහෙම බැලුවහම මෙයාගෙන් 1 කිලෝම්ට අදාළව එන මේ වෝල්ටේජ් අන්තරය ඒ කියන්නේ මේ මොකද කියන්නේ ඒකට මේ හරි මැක්සිමම් කරන්ට් එකට පස්සේ කියන්නම් යන විදිය මේ මැක්සිමම් කරන්ට් එක හොයාගත්තා. එතකොට මිනිමම් කරන්ට් එකට අපෙන් දීලා තියෙනවා 5 මිලි ඇම්පියර් කියලා. I ඍණ I2 තමයි මේ කරා යන කරන්ට් එක. I1 කියන්නේ ඩයෝඩ් එක කරා යන කරන්ට් එක. මිනිමම් කරන්ට් එකේදී I1 කියන එක්කෙනා 5 වැඩි කිරීම 10 ඍණ 3ට වඩා විශාල වෙන්න ඕනේ. එතකොට මේ අපි හිතුවත් මෙතන වෝල්ටේජ් හිතන දෙයක් නැහැ. මෙතන 9.5යි. මෙතන වෝල්ටේජ් 15යි. මිනිමම් කරන්ට් එක යන වෙලාවේදී සෝස් වෝල්ටේජ් එක 15 වැඩි කිරීම 1.1 ඔන්න ඍණ 9.5 බෙදනවා මෙතන R රෙසිස්ටර් එකෙන් R ඍණ මේ ඊට පස්සේ මෙතනින් යන කරන්ට් එක කියන්නේ 9.5 වෝල්ටේජ් එක බෙදනවා 10යි. මොකද මෙයාගේ රෙසිස්ටර් එක බෙදන්නේ ඒතකොට කිලෝ ඕම් එකයි. ඒකට වඩා විශාල වෙන්න ඕනේ 5 වැඩි කිරීම 10 ඍණ 3. මේක මැක්ස් මිනිමම් කරන්ට් එක. එහෙම බැලුවම දෙපැත්ත සුළු කරලා බලන්න R කියන එක්කෙනා 4 වැඩි කිරීම 10 3 බෙදීම 14.5 මෙයාගේ එන්නේ. මේක සමානයි 275.9යි ඕම් කියලා. අපෙන් ඇහුවේ මේ calculate the maximum allowable value of resistor R කියන එක නම ඇහුවේ. එතකොට maximum allowable value එක තමයි මෙතන මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට R maximum සමානයි 275.9යි ඕම්. මේ ගානේ තව පැත්තක් තියෙනවා. ඒක තමයි අර මැක්සිමම් කරන්ට් එක යනකොට කොච්චරක්ද කියන එක. මැක්සිමම් කරන්ට් එක යනකොට ඔයාලා අසමානතාවය දැම්මොත් මේ I අපි දන්නේ මේක මේ ලෝඩ් එක කරා කරන්ට් එක සමහරට නොසලකා කරනවා සමහරට නොසලකා හරින්නේ නැහැ. එතකොට හැබැයි මේ ගානේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේකේ අහලා තියෙන්නේ මැක්සිමම් කරන්ට් එක. මිනිමම් කරන්ට් එක හවුවොත් තමයි මෙතන I කියන්නේ මෙතන වැලියු එක එන සමස්ත කරන්ට් එක I ඍණ ලෝඩ් එක කරා කරන්ට් එක I1 මෙයා කුඩා වෙන්න ඕනේ I මැක්සිමම් වලට වඩා. එතකොට ඔයාලා නිකන් සාමාන්‍ය මෙතන 15 වැඩි කිරීම 1.1 බෙදීම ඒක ඍණ 9.5 බෙදීම R. කොහොම ආදේශ කරලා බලන්න මෙතන තියෙන්නේ R වලට මේ ගන්න පුළුවන් මිනිමම් වැලියු එකක් තමයි ඉන්නේ. හැබැයි ගානේ හරිය මැක්සිමම් වැලියු එකක්. ඒ හින්දා අපිට ඕන වෙන්නේ මේ ඉක්වේෂන් එක ඕන වෙන්නේ නැහැ. මැක්සිමම් මගේ මිනිමම් මගේ තමයි ඕන වෙන්නේ. එතකොට මෙතන මේ තව පොඩි වැරද්දක් වුණා දැන් දැක්කේ. මේක තමයි වෝල්ටේජ් සෝස් එක. වෝල්ටේජ් සෝස් එකෙන් අඩු කරනවා මෙතන වෝල්ටේජ් එකේ. හැබැයි වෝල්ටේජ් සෝස් එකේ මෙයාලා මිනිමම් වලදී ගන්න කියන්නේ 0.9 තමයි වැඩි කරන්න කියන්නේ. 15 වැඩි කිරීම 0.9. ඒ කියන්නේ ඍණ 100ට 10ක් තියෙනවා කියලා තමයි කියන්නේ මේ මිනිමම් මගේදී. ඒ හින්දා ඒක පාවිච්චි කරලා හදන්න. එතකොට ඕක තමයි සෙනඩගට් පැත්තෙන් ආපු එක්සෑම් ගාන. එතකොට ඩයෝඩ් සම්බන්ධ ওই ටික තමයි තියෙන්නේ. ඒ හින්දා try එකක් දෙන්න 2019 ගාන 2000
19 ගාන 2017 ඒක අර සාමාන්‍යයෙන් කියලා දුන්න විදිහට මේ ඩයෝඩ් එකේ සර්කිට් එක ඇඳලා ඩයෝඩ් එකේ සර්කිට් එක කියන්නේ මේ වගේ සර්කිට් එක ඇඳලා ඒකටනේ වැලියු ටික හොයලා අපිට මේ කියනවා DC ලෝඩ් ලයින් එක අදින්න කියලා. මේ ඒක ඇඳලා ගාන හදන්න තියෙන්නේ. ඒකත් මුල හරිය කියන්න මේක තමයි 2019 පේපර් එක. මේකෙදි මෙයාලා කියනවා මේ උඩ ප්‍රශ්න වගේක් අහනවා මේ ඒවට බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එන ඉෆෙක්ට් එක මොකද අවලාන්ච් ඉෆෙක්ට් එක මොකද ඒක මේ අර කලින් කියලා දුන්නේ ඒවා පාවිච්චි කරලා එක්ස්ප්ලেইন කරලා ලියන්න තියෙන්නේ. මේකේ මේ දෙනවා මේ threshold value එක 0.3යි කියලා දෙනවා. ඊට පස්සේ අවස්ථා ඩයෝඩ් දෙකක් කියන්නේ. ඒතකොට ඩයෝඩ් දෙකේ ෆෝම් මේ ඉන්ටර්නල් රෙසිස්ටර් දෙකක් දෙනවා. මෙයාලාෙන් අහන්නේ මේ බැටරි කරන්ට් එකක් වගේ අහන්නේ. ඒක මේ try කරලා බලන්න ඒක හදන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මේ ඩයෝඩ් සම්බන්ධව තව එක දෙයක් තියෙනවා ක්ලෑම්පින් ක්ලිපින් කියලා. හිතන්න මේ සර්කිට් එක ක්ලිප් කරනවා කියන්නේ මේ වගේ වැඩක්. මෙහෙම වෝල්ටේජ් සෝස් එකක් තියෙනවා. ඒකට සම්බන්ධ කරලා තියෙනවා රෙසිස්ටර් එකක්. ඒකට ඩයෝඩ් එකක් සම්බන්ධ කරලා තියෙනවා. අපි නිකන් මේ ඩයෝඩ් එක කරහා වෝල්ටේජ් අවුට් එක මොනවා එකක්ද කියලා බැලුවොත් දැන් සෝස් වෝල්ටේජ් එක හිතන්නකො මේ වගේ එකක් කියලා. කියන්නේ සයිනාකාර එකක්. එතකොට අපි දන්නවා මේ ඍණ කියන පාර්ට් එක එන්නේ නැහැ මේ ඩයෝඩ් එකක් තියෙන හින්දා. කියන්නේ ඍණ කියන පාර්ට් එක කැන්සල් වෙන ඩයෝඩ් එකකදී. හැබැයි අපි මේ ඩයෝඩ් එක කරහා වෝල්ටේජ් අන්තරය බලනකොට Vout එක අපි උන ඩයෝඩ් එක කරහා වෝල්ටේජ් අන්තරය. එතකොට මෙහෙම එකක් තමයි එන්නේ. මෙතන බලන්න මේ මෙතන ධන ඍණ එක්කෙනාගේදී මේ සර්කිට් එක හරහා වෝල්ටේජ් එකක් ක්‍රියේට් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති වෙන්නේ මෙයා ඕපන් සර්කිට් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ විදිහට. එහෙම වුණාම මේක හරහා Vout එක එන්නේ ඕපන් සර්කිට් එක නම් කරන්ට් එක යන්නේ මේ V source එකම තමයි මේක හරහා වෝල්ටේජ් අවුට් එක එන්නේ. එතකොට මේ ඍණ පාර්ට් එක වෙලාවේදී V source එකේ ඩයෝඩ් එක හරහා අපි නිකන් දැම්මොත් මොකක් හරි සම්බන්ධ මේ ඩයෝඩ් එක හරහා වෝල්ටේජ් අන්තරය බලන්න බැලුවොත් ඔන්න අපිට ඍණ පාර්ට් එකේදී මෙන්න ඍණ පාර්ට් එක ඍණ පාර්ට් එකේදී මේ වැලියු එක වෙනවා මේ සෝස් එකේ වෝල්ටේජ් එක මෙතනින් අවුට් වෙනවා. හැබැයි පොසිටිව් පාර්ට් එකේදී Vout හරහා කරන්ට් එකක් යන්න නම් 0.7ක වෝල්ටේජ් එකක් සාමාන්‍ය අපිට 0.7යි නම් VD කියන්නේ 0.7ක් වෙනකන් මෙයා වැඩි වෙනවා. එතකන් කරන්ට් යන්නේත් නැහැ. එතකොට කරන්ට් යන්නේ නැති හැම වෙලාවෙම මෙතන පද්ධතිය මේ සිස්ටම් එක වැඩ කරන්නේ ඕපන් සර්කිට් එකක් විදිහට. හිතන්නකෝ මෙතන 0.1යි නම් Vout කියන්නේ 0.1යි. මෙතන 0.3යි නම් Vout කියන්නේ 0.3යි. එහෙනම් Vout ඕම් 0.4 වෙනකන් වැඩි වෙනවා. ඊට පස්සේ මෙතනින් කරන්ට් එකක් යන්න ගන්නවා. ඊට පස්සේ කරන්ට් එකක් යන්න ගත්තාම මෙතන පොසිටිව් සයිකල් එකේදී 0.7ක කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකක් ක්‍රියේට් වෙන්නේ. එහෙනම් මේක 0.7ට ආවට පස්සේ
මෙයා හරහා කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකක් තමයි සිද්ධ වෙන්නේ. ආයෙ මෙයාගේ සයින් ආකාරයක ගිහිල්ලා 0.8 වෙලා 0.8න් පස්සේ වෙනකොටත් මෙතන වෝල්ටේජ් 0.7යි 0.7 වෙනකොට ආයෙ ඔන්න මේ වැලියු එක ඊට පස්සේ 0.3 වෙනකොට මෙයා හරහා කරන්ට් එකක් යන්නේ 0.3 වෙද්දි මෙයා ඕපන් සර්කිට් එකක් වෙනවා V out කියන්නේ 0.3 ඔන්න ඔය විදිහට මෙහෙම යනවා. එතකොට මේ සිග්නල් එක මෙතනින් කැපිලා. එතකොට මේකට කියනවා ක්ලිප්ඩ් සර්කිට් එකක් කියලා. මේ යන්දේ ඩයෝඩ් එක කරහා වෝල්ටේජ් එක කාලයත් එක්ක. මේක සෝස් එකේ වෝල්ටේජ් එක කාලයත් එක්ක. මේ මෙහෙම එකක් දුන්නොත් මේ ඩයෝඩ් එක කරහා මේ වෝල්ටේජ් අන්තරේ 0.7කුත් නැහැ කියලා දුන්නොත් 7කුත් නැත්තම් මේ මේව පොඩ්ඩක් ඉස්සෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ චූටි ඉසිල්ලක් විදලා තියෙනවා මෙතන. මේ පොඩි ඉසිල්ලක් ඇවිල්ලා තියෙන. එහෙමත් එකක් නැහැ. මේ ඩයෝඩ් එක කරහා එහෙම එකක් නැත්තම් මේක අද වුණා පොඩ්ඩක්. පොසිටිව් සයිකල් එකේදී නෑ. ඔන්න නෙගටිව් සයිකල් විතරක් එනවා. ඒ කියන්නේ උඩ කැල්ල කැපිලා ගිහිල්ලා. මෙතන 0.7 කියලා වැලියක් නැත්තම් මේක මට වැඩියෙන් එනවා මේකනේ චූටි නඳින්න ඕනේ. මේ වගේ කියන්නේ චූටි නඳින්න වලත අදිනකොට. එතකොට ඒක තමයි ෆ්ලිප්ඩ් වල පළවෙනිම සංකල්පය. හිතන්න මේ ක්ලිප් සර්කිට් වල මේ විදිහට සර්කිට් එකක් තියෙනවා. මෙතන තියෙනවා V කියලා වෝල්ටේජ් ජගයක්. ඊට පස්සේ මේ කරහා මේක තමයි V in එක කෙනා. V in කියන්නේ Vm sin omega t වගේ එකක්. එතකොට එයාව අඳින්න වෙන්නේ මේ විදිහට මේ සෝස් වෝල්ටේජ් එක කාලයත් එක්ක. හැබැයි අපිට ඕනේ A හා B අතර වෝල්ටේජ් එක මොන වගේ වෙයිද කියලා. එතකොට නිකන් කල්පනා කරලා බලන්න මේ A වලට දැන් B කියන එක්කනව ග්‍රවුන්ඩ් කරොත් A වලට B කියන අගය වෙනකම් දැන් මෙතන 0.7කුත් තිබ්බොත් V වලට V ධන 0.7ක් වෙනකම් මෙයා හරහා කරන්ට් එකක් යන්නේ නැහැ. එහෙම වෙද්දී කරන්ට් එකක් යන්නේ නැහැ කියන්නේ V වල අගය විශාලයි සෝස් වෝල්ටේජ් එක නම්. අපි හිතමු V වල අගය 2යි වෝල්ටේජ් ඕන්න දැන් සෝස් එකේ අගය 1යි වෝල්ටේජ් මේ කරා කරන්ට් එකක් යන්නේ. සෝස් වෝල්ටේජ් 2යි දෙකමත් කරන්ට් එකක් යන්නේ. 2.7 වුණොත් සෝස් වෝල්ටේජ් එක මෙයා හරහා කරන්ට් එකක් යන්න ගන්නවා. එතකොට මෙතන අදහස් කරන්නේ V කියන එක නා විශාලයි V in තාකල් AB වල වෝල්ටේජ් එක මෙතන මේ ඒ කියන්නේ මේ V වල අගේ විශාලයි V in දක්වා මෙයා හරහා කරන්ට් එකක් යන්න දෙන්නේ නැහැ. කරන්ට් එකක් යන්න දෙන්නේ නැහැ කියන්නේ මේ සර්කිට් එක ඕපන් සර්කිට් එකක් විදිහට තමයි තියෙන්නේ. ඕපන් සර්කිට් එකක් නම් AB හරහා වෝල්ටේජ් එක V in එක්කෙනාගේ අගයට තමයි එන්නේ. එතකොට ඒක ඇන්දොත් පොසිටිව් සයිකල් එකේදී කොහොම අඳිනවා මේ එක්කෙනාගේ මේ අඳින එක ඊට පස්සේ අපි හිතමු මෙතන තමයි ওই V කියන පොයින්ට් එක. හැබැයි V ධන 0.7ක් වෙනකම් කරන්ට් එක යන්නේ නැහැ. එහෙනම් V ධන 0.7ක් වෙනකම් VAB වල අගය මේ සෝස් එකේ අගයමයි. ඊට පස්සේ කරන්ට් එක යන්න ගත්තට පස්සේ V ධන 0.7ක කොන්ස්ටන්ට් වැලියු එකක් මෙයා හරහා පවත් කරනවා. මොකද මේ ඩයෝඩ් එක තියෙන හින්දා. ඒ කියන්නේ පැහැදිලිද කියලා හිතනවා. මෙතන කරන්ට් එකක් යනකොට V වල අගය 0.7යි. ඕක කොන්ස්ටන්ට්. ඒ කියන්නේ මේ සර්කිට් එක තවදුරටත් ඕපන් සර්කිට් යන්නේ මේ. මේක වැහෙනවා. එහෙනම් මෙතන V කියලා අගයක් තියෙනවා. 0.3ක් තියෙනවා. මේ දෙක එකතු වුනහම V ධන 0.3යි. සෝරි 0.7යි. ඔහොම කොන්ස්ටන්ට් වැලියු එකක් තියෙනවා. ඒතර උඩ පාර්ට් එක කැපිලා ඊට පස්සේ ආයේ මේක
පල්ලෙහාට එනවා ඍණ සයිකල් එකේදී නෙගටිව් සයිකල් එකේදී මේ පැත්තට කරන්ට් එකක් යන්න දෙන්නේ නැහැ ඩයෝඩ් එක. කරන්ට් එකක් යන්න දෙන්නේ නැහැ කියන්නේ සර්කිට් එක ඕපන් සර්කිට් වෙනවා. ඕපන් සර්කිට් වෙනකොට මෙතන A හා B හරහා තියෙන මේ වෝල්ටේජ් එක කියන්නේ සෝස් එකේ වෝල්ටේජ් එක. සෝස් එක 0.1ක් වෙනවා නම් මෙතන කරන්ට් එකක් යන්නේ නැත්තම් මෙතන A B හා A හතර වෝල්ටේජ් එක මේ 0.1යි. ඒතර V කියන එක නා 0.5යි නම් B හා A හතර 0.5යි. එතකොට B හා A හතර ඉන්පුට් වෝල්ටේජ් සෝස් එකේ මොන අගය දෙන්නේ? ඒ අගයම තමයි නෙගටිව් සයිකල් එකට එන්නේ. ඊට පස්සේ ආයෙ පොසිටිව් සයිකල් එකක් යනවා. මේකෙදි V ධන 0.7ක එකක් ගිහලා කැපිලා ගිහලා මේ විදියට යනවා. එතකොට ඕකට තමයි කියන්නේ මේ ක්ලිපිං කියලා. හරි ඊට පස්සේ තව එකක් තියෙනවා මේ ක්ලෑම්පිං කියලා. ක්ලෑම්පිං කියන්නේ කැපැසිටි එකක් සෙට් වුණාම සර්කිට් එකට වෙන දෙයක්. අපි හිතමු මේ වගේ සර්කිට් එකක් තියෙනවා කියලා. එතකොට මෙතනින් කැපැසිටි එකක් තියෙනවා. ඊට පස්සේ මේ ඩයෝඩ් එකක් තියෙනවා. මම දැන් මේ ඩයෝඩ් එක හරහා වෝල්ටේජ් එක තමයි මට දැන් ඕන කරන්නේ. හරි. එතකොට මේ A හා B අතර තමයි ඒ කියන්නේ වෝල්ටේජ් එක. අපි මෙහෙම හිතුවා. Vin කියන්නේ හරි සයිනාකාර එකක්ම දුන්නොත් එතකොට මේ Vin සයිනාකාර වෙනවා. හැබැයි මේ පැත්තට කරන්ට් එකක් යන්න ගත්තාම මේක මේ සයිනා මේ AC කරන්ට් එකකින්ද ඩයෝඩ් කරත් යනවා. ඩයෝඩ් කරා කරන්ට් එක යනවා. ඒකට අමතරව මේ කැපැසිටි කරත් කරන්ට් එක යනවා. අපි හිතමු දැනට මේ ඩයෝඩ් එක කරහා 0.7ක වෝල්ටේජ් බැස්මක් නැහැ කියලා හිතුවා. හරි මේ ඩයෝඩ් එක කරා වෝල්ටේජ් බැස්මක් නැහැ. එතකොට මේ ආරම්භයේදී පොසිටිව් සයිකල් එකේදී කරන්ට් එකක් යන්න ගන්නකොට මේ මෙතන පොසිටිව් සයිකල් එකේ වලට පේනදී මේක ෂෝට් සර්කිට් වෙනවා. A හා B අතර මේ වෝල්ටේජ් එකක් නැහැ. හැබැයි මෙතන කැපැසිටි එක නම් ෆුල් මේ යම් අගයකට charge වෙනවා. එතකොට මේක ඇන්දොත් මෙන්න පොසිටිව් සයිකල් එකේදී මේ පොසිටිව් සයිකල් එකේදී ඔන්න හරි. බිඳුවේ ඉඳලා t බෙදීම 2 දක්වා මෙතන t බිඳුවේ ඉඳලා t බෙදීම 2 දක්වා VAB කියන්නේ බිඳුවයි. මෙතන t යගේ. ඊට පස්සේ මෙයා නෙගටිව් සයිකල් එක යන්න ගත්තට පස්සේ මේ ඩයෝඩ් එක මෙයාට දෙන්නේ නැහැ කරන්ට් එක යන්න. දැන් මෙතන පේනවා ඇති මේ සයිකල් දෙකක් තුනක් ගියාම මේ අපි සලකනවා මෙතන මේ කැපැසිටි එක ෆුල් charge වෙලා තියෙන්නේ Vin වලටම. ඒ කියන්නේ මේ පැත්තට ගියාම Vin දක්වා මෙයා ෆුල් charge වෙනවා. Vin දක්වා ෆුල් charge වෙනවා කියන්නේ මෙයාගේ මෙතන ධන ටර්මිනල් එක මෙතන නෙගටිව් ටර්මිනල් එක. එතකොට මේක වැඩ කරනවා මේ පැත්තට බැටරියක් විදියට. සොරි මේ මෙතන ධන ටර්මිනල් එක මේ පැත්තට යද්දි මේ මෙයා charge වෙනවා මේ පැත්තට තමයි මෙයාගේ ධන ඍණ ටර්මිනල් දෙක සෙට් වෙන්නේ. එතකොට මෙයා හරහා මේ පැත්තට Vin කියලා වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් ඇති වෙනවා. ඒ කියන්නේ හරිනේ ඉතින් දැන් මේ පැත්තට Vin එකක් ඇති වෙන්න නම් මේ පැත්තෙන්නේ කලින් Vin එක තිබ්බේ. එතකොට ඒ Vin එකට ඍණ පැත්තට මේ පැත්තට Vin එකක් මෙයාගේ ඇතුලේ ඇති වෙනවා. දැන් ඔන්න මේ පැත්තට Vin කියන වෝල්ටේජ් එකක් හම්බ වෙනවා. එතකොට බලන්න මේ අපි මෙන්න මේක මොකද කරන්නේ මෙයාව මේ
බිම මේ භූගත කරොත් මෙන්න නෙගටිව් සයිකල් එකේදී මෙතන බිඳුවයි මෙතන එනකොට රෙසිස්ටර් එකක් මෙයා හරහා යන්න දෙන්නේ නැහැ කරන්ට් එක යන්න දෙන්නේ නැහැ කියන්නේ මෙයා ඕපන් සර්කිට් එකක් විදිහට වැඩ කරන්නේ මේ පැත්තට Vin කියලා අගයක් තියෙනවා ඊට පස්සේ ආයේ නෙගටිව් ටර්මිනල් එකේ මේ පැත්තට Vin කියලා අගයක් තියෙනවා මේ දෙන්නම එකතු වුනහම දෙකයි Vin එකක් ඇති වෙනවා මෙයාගේ නෙගටිව් සයිකල් එකේ දිව කාලේ නම් වෙනස් වෙන්නේ නැහැ TT බෙදීම දෙකයි හැබැයි මේකේ විශාලත්වය මැග්නිටියුඩ් එක ඩබල් වෙනවා එතන මෙතන ඍණ Vin දෙවතාවක් මෙතන Vmax කිව්වොත් මෙතන අන්තිමගේ ඍණ දෙවතාවක් Vmax ඔය විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒතර ධන ටර්මිනල් එකේ ආයෙ මුකුත් නැහැ. ඍණ සයිඩ් එක යනකොට මේ කියන්නේ ධන පුඩුවේදී පොසිටිව් සර්කල් එකේ සයිඩ් එකේදී මුකුත් නැහැ. නෙගටිව් සයිඩ් එක යනකොට මේ වගේ ඩබල් වෙලා යනවා. ඒකට තමයි කියන්නේ ක්ලෑම්පින් කියලා. මෙතන හිතනවා මේ පැහැදිලි ඇති කියලා මොකද මෙතන දෙකයි Vin එන්නේ VAB අතර කලින් ගබඩා වුණා කැපැසිටි එකේ Vin දක්වා ආයේ Vin එක්කෙනෙක් ආවා සෝස් එකෙන් මෙතන කරන්ට් එකක් යන්නේ නැත්නම් මේ වෝල්ටේජ් දෙකම එකතු කරලා ගන්න වෙනවා VAB වලට. එතකොට තව එක වෙනස් විදියක් විතරයි තියෙන්නේ මේ මෙන්න මේ කලින් සර්කිට් එකේ එක ගන්න බෑ. මෙතන බැටරියක් තිබ්බොත් DC වැලියු එකක් තිබ්බොත් මොකද DC බැටරියක්. ඒ කියන්නේ මේ මෙතන තියෙනවා Vin source voltage එක. දැන් හිතන්න මේ source voltage එක මේක මේ pulse එකක් කියලා හිතුවොත්. ඒ කියන්නේ මේ වගේ pulse එකක්. high voltage වගේ තියන්න කියලා හිතුවොත් මෙතන V නම් අගය අපි හිතමු මේකෙත් VD කියලා අගයක් තියෙනවා. දැන් අපි මෙහෙම හිතමු. මෙයා කරන්ට් එක යන්න දෙන්නේ නැත්තේ නෙගටිව් ටර්ම් මේ පැත්තට. පොසිටිව් පැත්තට යනකොට මෙයාගේ මේ 5 වෝල්ටේජ් තියෙනවා මෙන්න පොසිටිව් පැත්ත. මෙයාගේ කැපැසිටි එක 5 වෝල්ටේජ් දක්වා charge වෙනවා. හැබැයි මෙතන ධන ටර්මිනල් එක වෙනකොට දැන් VD අගයක් තියෙනවා හරි. එතකොට මේක අපිට ඕනේ A හා B අතර වෝල්ටේජ් එක පොසිටිව් සයිකල් එක වෙනකොට මෙතන AB හරහා වෝල්ටේජ් එක VD සහ V වුණොත් ඒ කියන්නේ මෙතන මම භූගත කරොත් ග්‍රවුන්ඩ් කරොත් මෙතන VD ධන V වුණොත් විතරක් හිතන්නකො මේ VD ධන V කියන එක න පහට කුඩයි කියලා. එතකොට VD ධන V වුණොත් අපි හිතමු මෙතන අගය 3යි වෝල්ටේජ් වගේ කියන්නේ 3.07යි වෝල්ටේජ් කියලා. මෙතන V කියන්නේ 3යි මෙයා 0.7යි. එතකොට 5 කියන එක කෙනා මෙයාට වඩා වැඩි ඕන් කොන්ස්ටන්ට් 5ක් හැමතිස්සෙම තියෙනවා. එහෙනම් දැන් පැහැදිලි කරන්ට් එක යනවා. කරන්ට් එක යනකොට VD හරහා 0.7ක් ඇති වෙනවා. V3 කියන එක යන තියෙනවා. මේ කරන්ට් එක යන පාත් එක වැහිලා තියෙන්නේ. එහෙනම් AB හරහා වෝල්ටේජ් අන්තරයක් තියෙනවා. ඒ වෝල්ටේජ් අන්තරය 5ට වඩා කුඩයි. එතකොට ඒක VD ධන V අගය. ඒ කියන්නේ ධන ටර්මිනල් එකේදී මේ වගේ පොඩි පල්ස් එකක් තමයි අපිට අඳින්න වෙන්නේ. නෙගටිව් සයිකල් එකේදී ඒ කියන්නේ මේ ඍණ 5 කියලා කොන්ස්ටන්ට් එකක් තියෙනවා. නෙගටිව් සයිකල් එකේදී මෙයා යන්න දෙන්නේ නැහැ කරන්ට් එක. කරන්ට් එක යන්න දෙන්නේ නැහැ. එතකොට
මොකද කරන්නේ? එතකොට තව එක දෙයක් මෙතන මතක තියාගන්න. මෙයා හරහා මේ කලින් එක්කෙනාගේදී මෙයා charge වෙනවා. මෙයා charge වෙනවා මේ Vin දක්වා. ඒ කියන්නේ මේ පැත්ත කරන්ට් එක යන්න මෙයා charge වෙනවා කියන්නේ cycle දෙකක් තුනක් යනකොට මෙතන capacity එක Vin දක්වා charge වෙනවා මේ පැත්තට. හරි එතකොට මේ Vin දක්වා නෙමෙයි charge වෙන්නේ මේ sorry මේ මෙතන බලන්න charge වෙන්නේ මොන එකක්ද කියලා. අපි තුමු මෙතන කරන්ට් එක Vin නම් voltage එක Vin ඍණ Vd ධන V වෙන ගන්නේ charge වෙන්නේ. මේ වගේ charge එකක් ඇති වෙනවා මේ capacity එකට. ඍණ cycle එක සැලකුවාම ඔන්න capacity එකක් ඉන්නවා. Vin එක්කෙනක් ඉන්නවා. Vin එක්කෙන දැන් මේ පැත්තට තියෙන්නේ. capacity කරා මේ පැත්තට තියෙනවා Vin ඍණ Vd ධන V කියලා ගයක්. දැන් සර්කිට් එක හරහා කරන්ට් යන්නේ නැහැ. කියන්නේ මේ සර්කිට් එක ඕපන් සර්කිට් වෙලා තියෙන්නේ. එහෙනම් A සහ B අතර වෝල්ටේජ් එක ඉන්නේ සොරි මෙතන AB හරහා දැන් මේ පැත්තට තමයි වෝල්ටේජ් එක තියෙන අපි ඒක VBA කිව්වොත් ඒක සමානයි. මෙතන වෝල්ටේජ් එකේ මෙතන වෝල්ටේජ් එකේ එකතුව. ඒ කියන්නේ 2Vin ඍණ VD ධන V කියන අගය. මතක ඇති කලින් මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි උඩට තල්ලු වෙලා තිබ්බේ. එහෙනම් මේ ප්‍රමාණය උඩට තල්ලු වෙලා තිබ්බේ. දැන් අපි මේක 2Vin දක්වා පල්ලෙහාට අරන් ගියොත් ඒකෙන් මෙච්චර ප්‍රමාණයක් උඩට shift කරගෙන තමයි දැන් අඳින්නේ ඔන්න නෙගටිව් සයිකල් එක. ඒතකොට ওই විදිහට තමයි සමස්ත මේ සයිකල් එකම සිද්ධ වෙන්නේ. මෙතන අගය VD ධන V මෙතන අගය 2යි Vin ඍණ VD ධන V හැබැයි මේ සමස්තයේ ඍණ අගය. ඒතකොට ඕකට තමයි කලින් එක්කෙනාට ක්ලෑම්පින් මේ කලින් කෙනා ක්ලිපින් කිව්වේ මෙයාට තමයි ක්ලෑම්පින් කියන්නේ. ඒ කියන්නේ AB හරහා වෝල්ටේජ් එක. ඒතකොට ওই ටික තමයි ඩයෝඩ් සම්බන්ධව අපිට තියෙන්නේ 2019 පාස් පේපර්ස් ප්‍රශ්නේ කරන්න. 19 16 17 18 අවුරුදු ඔක්කොම කරලා බලන්න ආයේ මේ පුළුවන් ද කියලා දුන් තියරි වලින් කරන්න පුළුවන්.